समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විහාරස්ථානයේ වැඩ වාසය කරන අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසර සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද සන්ධ්‍යා යාමය මේ විහාරස්ථානයේ මේ ආකාරයෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට අවස්ථාව ඊටාම ඉක්මනින් තීරණය වෙලා ලැබුණත් බොහෝ පිරිසකට ලෞතර බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්නට අවකාශ සලසා දෙමින් අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ වන්නේ. විශේෂයෙන්ම සිහිපත් කරන්නට අවශ්‍යයි තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී අපගේ පූජනීය ශිෂ්‍යවර හබරාදුවේ විවේක වංශ පුංචි ස්වාමීන් වහන්සේ, පුංචිත් නැහැ දැන්, පිංගත් ස්වාමීන් වහන්සේගේ සදහැබර ප්‍රඥාබර සීලවන්ත ගුණවන්ත කීකරු පැවිදි දිවිය, ඒ පැවිදි දිවියත් එක්ක අපිට සමීප වුණු පිංගත් ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන්, සහෝදර සහෝදරියන් හැම දෙනෙක්ම බොහෝ කාලයක පටන් ඇසුරු කර නිසා ඒ පිංගතුන්ගේ, ඒ පිංගත් අම්මගේ, ඒ පවුලේ සහෝදර සහෝදරියන්ගේ ඉල්ලීම පරිදි අද දවසේ මේ දේශනාව මේ ආකාරයෙන් සිද්ධ වන්නේ. ඒ නිසා මම කල්පනා කළා මේ දේශනාව ඔබට මේ ජීවිතයත් පරලෝක ජීවිතයත් උපකාර වන, පිළිපැදිය හැකි, පිළිපැදිය යුතු ධර්මකාරණා සහිතව යම් කිසි පරයයක් ඉදිරිපත් කරන්නම් කියලා. පින්වත්නි, ඔබ දන්නවා අපි ජීවත් වෙන ජීවිතේ යම් කිසි දවසක මරණය කියනින් කෙලවර වෙනවා. ඒක කොයි කාටත් පොදු ධර්මතාවයක්. අතීතයේ හිටපු බුදුවරු, පසේ බුදුවරු, මහරහත් මුනිවරු, අනාගාමී, සකදාගාමී, සෝතාපන්න ඵලලාභී මේ හැම දෙනෙක්ම සදාකල් ජීවිතේ ජීවත් වුණේ නැහැ. යම් කිසි කාලයකදී ආයුෂ වළඳ ඉවර වෙද්දී මරණයටපත් වුණා. අතීතයේ මේ රටේ හිටපු රජවරු, සිටුවරු, ඇමති මැතිවරු කවුරුත් මේ වෙනකොට පේන්නේ නැහැ. වර්තමානයේ මේ මනුස්ස ජීවිතය කියන වේදිකාව උඩට නැගලා රංගපාන නළුව ටිකක් වගේ తాවකාලික ජීවිතයක తాවකාලික පැවැත්මක් බලාපොරොත්තුෙන් අපි කවුරුත් මේ ජීවත් වෙන ගමන් ඉන්නේ. පින්වත්නි, ඔබ දන්නවද ඔබ මේ ගෙවන ජීවිතය උපතින් පටන් අරගෙන මරණයෙන් කෙලවර වෙන ජීවිතය පුංචි කාලේ ඉඳන් අම්මගේ බඩට ආපු වෙලේ ඉඳන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් විඳින්නේ දුක්. අම්මගේ බඩේ ඉන්න දරු පැටියාගෙන ධර්මයේ සිහිපත් කරනවා අහිකුන්ටකයෙක්ගේ අතට හුවෙච්ච නයි පැටියෙක් වගේ කියලා. හරීම අමාරුවෙන් තමයි අම්මා කෙනෙක්ගේ බඩේ දස මාසයකට ආසන්න කාලයක් වකුටු වෙලා අතපය ගුලි කරගෙන අම්මා ඇවිදිනකොට බබාට රිදෙනවා, අම්මා ඉඳ ගන්නකොට දරුවට රිදෙනවා, අම්මා උණු වතුර ටිකක් බොනකොට සිහිපත් කරලා තියෙනවා දරුවව ගිනි අඟුරු වලක දැම්මා වගේ කියලා. අම්මා සීතල වතුර ටිකක් බොනකොට බඩේ ඉන්න දරුවට දැනෙන්නේ ලෝකාන්තරික නිරයට දැම්මයි වගේ කියලා සිහිපත් කරනවා. මේ වගේ අම්මගේ බඩේ ඉඳන්ම බිහි වෙන තැන දක්වාම, බිහිවීම කියන්නේ ලේසි කාරණාවක් නෙමෙයි.
සිහිපත් කරලා තියෙනවා මේ යතුරු හිදරකින් අලි පැටියෙක් අදිනවා වගේ කියලා. ඒ තරම් වේදනාවක් අම්මගේ බඩෙන් එළියට එනකොට දරුවෙක් විඳගෙන ඉන්නේ. ඒ ඇවිල්ලා පුංචි කාලයක් හරියට කොම හැදිච්ච ලෙඩෙක් වගේ, අංශභාගය හැදිච්ච ලෙඩෙක් වගේ කිසිම දෙයක් කරගන්න බැරුව තමන්ගේ මසූචි මල මුත්‍රා තමන්ගේ මැගේ පහ කරගෙන ගෙවනවා. යන්තම් ඇවිදින්න පුළුවන් වෙනකොටම ඉස්කෝලේකට යන්න පටන් ගන්නවා. ඒක ඉවර වෙනකොට ජොබ් එකක් ඕනේ වෙනවා. ජොබ් එකත් අමාරුවෙන් කරනකොට කසාදයක් බැඳ ගන්න හම්බ වෙනවා. ඒත් එක්කම දරුවෙකුත් හම්බ වෙනවා. ඔන්න දැන් අපේ ජීවිතේ. දැන් ජීවිතේ මොකද්ද? හම්බ කරනවා, නෝනවයි දරුවන්වයි පෝෂණය කරනවා. කරලා යම්කිසි දවසක ජීවිතේ මරණය කියන එක ඊට පස්සේ ලෙඩ වෙනවා. මහන්සිලා ඊළඟට මොකද වෙන්නේ? ඔන්න සීනි වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා, ප්‍රෙෂර් වැඩි වෙනවා. එක පාටම පිළිකා හැදෙනවා. වකුගඩු නරක් වෙනවා. හරිද? අක්මා නරක් වෙනවා. S2 පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ, ඉඳගත්ත තැනින් නැගිටින්න බෑ, කකුලේ කාට්ලේජ් දිය වෙලා, සමහරකට සීනි හැදිලා කකුල් කපලා, සමහරකට ක්ලචර්ස් වල, සමහරකට රෝද පුටු වල ටික දවසක් ගිහිල්ලා මල මූත්‍රා කරගන්නවත් වැසිකිළියකට කැසිකිළියකට යාගන්න බැරි දවසක් එනවා. එදාට මූත්‍රා බටයක් එක්ක බෑග් එකක් එල්ලනවා. මූත්‍රා බෑග් එකත් ඉනේ ගහගෙන තමයි යන තැන්වල යන්න වෙන්නේ. සමහරකට මෙතනත් ඇති. ටික දවසක් යනකොට කන්න බැරි වෙනවා. කන්නත් බෑ. වැසිකිලි කැසිකිළියකට යාගන්නත් බෑ. ඔන්න නහයෙන් බටයක් දානවා, සුප් ටිකක් පොවනවා. ඒ ටික එහෙමම මූත්‍රා බෑග් එකට එකතු වෙනවා. තව ටික දවසකින් ඇඟේම සූචි මල මූත්‍රා පහ වෙන දවසක් එනවා. අවසානයේදී ඒවම කුණු වෙලා ඒවටම පණුව ගහලා මැරිලා යනවා. පින්වත්නි, මම ප්‍රදාන මේ ශාලාවේ ඉන්න හැමෝටමත්, මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන හැමෝටමත් අවසානයේදී වෙන සෙතේ තමයි යෝක. ඒ නිසා මේ ජීවිතයට හීනමවම ඉඳලා මේ ජීවිතයේ මේ ලැබිච්ච තරුණකම, මේ ලැබිච්ච නිරෝගීකම, මේ ලැබිච්ච යහ පැවැත්ම, මේ ලැබිච්ච දැන් බලන දැන් දුර්භීක්ෂ සමයක් ලැබිලා, සුලභ භික්ෂා සමයක් තිබ්බා. ඒ කාලෙදිවත් මිනිස්සු අප්‍රමාදී වුණේ නැහැ. දැන් කොහොමත්ම අප්‍රමාදී වෙන්න විදිහක් නැහැ. මේ නිරෝගීකම ලැබිච්ච වෙලාවේ, ඉඳගෙන ඉන්න පුළුවන්කම ලැබිච්ච වෙලාවේ, කියන දේ තේරුම් ගන්න පුළුවන්කම ලැබිච්ච වෙලාවේ, පොතක් කියව ගන්න S2 පේන වෙලාවේ, බණක් භාවනාවක් කරගන්න කන් දෙක ඇහෙන වෙලාවේ, අත් දෙක හයිය වෙලාවේ මේක නොකර ගත්තොත් වෙන දෙයක් කියන්න. ඒකට තමයි මේ දේශනාව වල යන්නේ. ඊළඟට වෙන්නේ මෙන්න මේකයි. මේ ආදරෙන් සලකන කය කොයි හරි මල්ශාලාවක් පිටිපස්සට දාලා සම්පූර්ණ මේ කය කෑලි වලට කපලා මේක ඇතුළට ලී කුඩු ටිකක් පුරවලා මිනි පෙට්ටියක් උඩින් රෙද්දක් පොරවලා තියලා දවස් 2-3ක් මිනි පෙට්ටිය ගෙදර තියන් ඉඳලා ඊට පස්සේ ගිහිල්ලා දානවා සොහනට. ඔන්න ඔයගලන්ගේ ජීවිතයේ අවසානය. පිටකති මේ ජීවිතය කියන්නේ රේස් එකක්. සාමාන්‍යයෙන් රේස් එකක් දිව්වට පස්සේ කෙලවරේදී ලැබෙන්නේ සම්මානයක්, මෙඩල් එකක්, සහතිකයක්, මොකක් හෝ රන් පදක්කම. මේ ජීවිත රේස් එක දුවලා පින්වතුනි ඕන මිනිහෙක්ට ලැබෙන්නේ එක සහතිකයයි. ඒ සහතිකයේද කියන නම මරණ සහතිකය. මේ ජීවිත රේස් එක දිනලා මැරිච්ච මිනිස්සු නෑ. පරාද වෙලා මැරිච්ච මිනිස්සු තමයි ලෝකෙ හිටියේ. මේ රේස් එක කෙලවර ලැබෙන්නේ මෙඩල් එකක් නෙමෙයි, පදක්කමක් නෙමෙයි, සහතිකයක් නෙමෙයි. මේ රේස් එක කෙලවර ලැබෙන්නේ සොහොනක්. මේ රේස් එක කෙලවර ලැබෙන්නේ කනත්තක්. මේ රේස් එක කෙලවර ලැබෙන්නේ මරණයක්. මහ පොළොවේ වැළලෙන්න වෙන ජීවිතයක්. ඒ තරම් කාලයක් මේ කයත් එක්ක නටලා අවසානයේදී මේ කය පොළොවේ අතහැරලා දාලා සිත් පරම්පරාව ඔන්න අහගන්න. හිත් පරම්පරාව භවගාමී ගමනට එකතු වෙනවා. අන්න ඒකට කියනවා මේ නොසිඳී පැවතෙන සිත් පරම්පරාව. ඒත් එක්කම ආයි රූපයක් ලැබෙනවා. අලුත් රූපයක්. අපි හිතමුකෝ ඔයගොල්ලෝ ඊළඟ පාර බල්ලෙක් වෙන්න කර්මයක් කරලා බලුවම්ෙක්ගේ බඩට ගියා කියලා. එතකොට මේ මනුෂ්‍ය කන් අතපය ලැබෙන්නේ. එතකොට නැට්ටක් ලැබෙනවා, ටිකක් උසට කන් දෙකක් ලැබෙනවා, හොම්බක් ලැබෙනවා. කරගන්න කර්මානුරූපීව විපාක ලැබෙනවා. තේරෙනවද මේ කියන එක? මේක මම මේ කෙටි කරලා කිව්වේ. හරිද? පැය 20ක් විතර කියන්න පුළුවන් කතාවක්. නමුත් විස්තර මම ඉදිරියේදී ආපහු මතක් කරනවා. පින්වත්නි, මෙන්න මේ පවතින හිත් පරම්පරාව, මේ යන හිත් පරම්පරාව ඔබ කරගන්න කර්මත් එක්ක, ඔබ කරන කුසල හෝ අකුසල කර්මත් එක්ක සසරේ විපාක භාවයට එනවා. ඕගොල්ලෝ හිතන්න එපා මේ ලෝකයේ දෙයියෝ මවපු ලෝකයක් කියලා. ඕගොල්ලෝ හිතන්න එපා ඕගලන්ගේ බබාව දුන්නේ දෙයියෝ කියලා. කටහඬ දුන්නේ දෙයියෝ කියලා හිතන්න එපා. දෙයියන්ට මේ ලෝකේ කරන්න පුළුවන් දෙයක් නැහැ. දෙයියෝ එහෙම කරනවා නම් ඇයිද දෙයියෝ මේ ලෝකෙට මන්ද බුද්ධික දරුවෝ මවන්නේ? ඇයිද මේ ලෝකෙට අංග විකල දරුවෝ මවන්නේ?
ඇයිද මේ ලෝකෙට ඔටිසම් හැදිච්ච දරුවෝ මවන්නේ? ඇයිද මේ ලෝකෙට අංශභාග ලෙඩ බිහි කරේ? ඇයිද මේ මිනිස්සුන්ට පිළිකා හදවන්නේ දෙයියෝ? ඇයිද දෙයියෝ අපිට දෙනකොට S2 ආයි කණ්ණාඩි දාන දෙකක් දුන්නේ? අඩුම මැරෙනකන් තියාගන්න පුළුවන් S2ක් දෙයියන්ට අපිට දෙන්න තිබ්බා. දෙයියන්ට තිබ්බ අපේ දත් ටික අතරමැදදී හැලෙන්නේ නැතුව අඩුම මැරෙනකන්වත් තියෙන දත් ටිකක් දෙන්න කාලා බීලා හිටහම් කියලා. මේක දෙයියෝ මවන ලෝකයක් නෙමෙයි. මේක මවන්නේ වෙන කෙනෙක්. මිනිස්සු හිතන් ඉන්නවා දෙයියෝ නෑ දෙයියෝ. මේක දෙයියෝ නෙමෙයි මවන්නේ. මේ ලෝකය විචිත්‍රවත් කරන එකම කතාව තමයි කර්මය කියන එක. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. ඕගොල්ලෝ කරන කර්මානුරූපීවයි ඕගලන්ට ඊළඟ පාර උත්පත්තිය ලැබෙන්නේ. තේරුණාද? උස් මහත් සුදු කළු උගත් නූගත් සමාජය පිළිගන්න නැති යසස කීර්තිය සැප දුක නිന്ദා ප්‍රශංසා මේ ඔක්කොම මොනවා නිසාද? ඔබ මේ ජීවිතේ කරගන්න සංසාර ජීවිතේ කරගත්ත හොඳ නරක දේවල් නිසා. උදාහරණයක්. ඔගොල්ලෝ දැකලා තියෙනවද පාරේ යනකොට මේ බල්ලෝ එහෙම බස් වලට හැප්පිලා තැලිලා කුඩු වෙලා ගිහිල්ලා ඉන්නවා. දැකලා තියෙනවද? අනන්ත දැකලා ඇති. දැන් අපි පාරෙම ඉන්න නිසා අපි දැකලා තියෙනවා මේ බොහෝ විට සත්වයෝ වාහන වලට වැදිලා එකපාරක් අපි මල්ලිටත් මතක ඇති මේ බල්ලෙක් වැදිලා හිටියා වම් පැත්ත කෑල්ල වමේ දකුණු පැත්ත කෑල්ල දකුණේ මැද බඩ බොකු ටික ඔක්කොම පාර මැද. ඔබ නිකන් කල්පනා කරන්න මේවට හේතුව මොකක්ද කියන්නේ? කවුද වැරදි? ඩ්‍රයිවර් වැරදි කියලා හිතනවද? නැහැ. මේ සත්වයෝ සංසාර ජීවිතයේදී එහෙන් මෙහෙන් රැස් කරගත් අකුසල ධර්ම ප්‍රාණඝාතය කරලා අනිත් අයගේ හිත් තලලා අනිත් අයට හානි කරලා ඊර්ෂ්‍යාකම් කරලා ක්‍රෝධකම් කරලා ඔන්න සසර ජීවිතේ විපාක වලට එනවා. වාහන වලට හැප්පිලා මැරෙනවා, අඩු ආයුෂෙන් මැරෙනවා, විවිධ ලෙඩ රෝග හැදෙනවා. කවුරු කරගත්තු දේවල් නිසාද? තමන් සංසාර ජීවිතේ කරගත්ත අකුසල කර්ම නිසා. ඒ නිසා පින්වත්නි ඕගොල්ලෝ මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ රකින්න ඕනේ අපිට බයේ නෙමෙයි. කාට බයේද? ඇයි කරත් මොකද වෙන්නේ? කරොත් අනිෂ්ට විපාක ටික ලැබෙන්නේ මට නෙමෙයි. හරි? ඕගොල්ලෝ ප්‍රාණඝාතය කරනවා නම් විපාක ධම්මවිජය ස්වාමීන් වහන්සේට ලැබෙනවද? නෑ. කාටද ලැබෙන්නේ? ඔබටයි ලැබෙන්නේ. ඔබ අඩු ආයුෂෙන් මැරෙයි. ඔබට විවිධ ලෙඩ රෝග ඇති. සමහර ළමයි උපදිනකොටම හදවතේ හිලක්. සමහරුන්ට ඔටිසම් කතා කරන්න බෑ. සමහරු අංග විකලයි. සමහරු මන්ද බුද්ධිකයි. මොකද මේ හේතුව? සංසාර ජීවිතේ පව්කම් කරලා. අනිත් අයගේ දේවල් හොරකම් කරොත් Tamanට කිසිම ධන ධාන්‍යයක් ලබන්න බෑ. ලැබුවත් හොර හතුරන්ගෙන් විනාශ වෙනවා. ගින්නෙන් විනා කුඹුරක් වැපරුවත් කුරුල්ලෝ හරි ඇවිල්ලා කනවා පින්වතුනි. අනුන්ගේ ධනෙ හොරකම් කරොත්. දැන් ඔයගොල්ලෝ හොරකම් නොකරන්න ඕනි. මට බයේද? සමාජයට බයේද? නීතියට බයේද? සමාජය හොරෙක් කියයි කියලා බයට නෙමෙයි හොරකම් කරන්න ඕන. නීතියෙන් දඩුවම් කරයි ඕන්නම් එකපාරක්. එල්ලලා මැරුවත් එකපාරයි. ඔගොල්ලෝ කාවරි මැරුවා කියලා හිතා. එල්ලලා මරයි එකපාරයි. නීතියට නෙමෙයි බය වෙන්න ඕනේ. කර්මය ස්වභාව ධර්මයේ කර්මයේ විපාක භාවයට දෙද්දී ඔබේ හිත පරිස්සම් නොකර ගන්න හැම අකුසල ධර්මයකටම ඔබට විපාක ලැබෙනවා. අද මම ඔබට කියලා දෙන්න යන්නේ ඔබේ හිත දිහා ඔබේ හිත සුද්ධ කරගන්න විදිය. හිතේ කුරුලෑ ටික කඩන විදිය. අපි දැන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මූණේ කුරුලෑ ටික කඩා ගන්නවා. කඩනවද නැද්ද? අපි තුමුකෝ පොඩි කෙල්ලෙක් ඉන්නවා. මේ බුදුරණවහන්සේගේ සූත්‍රයක් සචිත්ත සූත්‍රය, සචිත්ත පරියාය. පොඩි කෙල්ලෙක් ඉන්නවා. එයා ටිකක් ලස්සනට ඉන්න කැමතියිනේ. ඒ නිසා එයා නිතරම මොකක් ඉස්සරහට දුවනවනේ. කණ්ණාඩි මේස ඉස්සරහට දුවනවනේ. දුවලා එයා මොකද කරන්නේ? එයා ඉතින් තමන්ගේ මූණ මෙහෙම තවනවා, මේ ඇහි බඹ ටික කපනවා, ලේයර්ස් කපා ගන්නවා, මූණේ අර රැවුල් ගස් වගේ තියෙනවා නම් ඒව මොකක් හරි කරලා උලුප්ප ගන්නවා, මේකප් කරනවා, කුරුලෑ තිබ්බොත් පරිස්සමෙන් මොකක් හරි කරලා අයින් කරනවා, පොඩි ප්ලාස්ටර්ස් කෑලි ගහනවා. ඒ කියන්නේ මේ හැම තිස්සෙම අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා අපේ මූණ හදා ගන්නවනේ. නැද්ද? ආයිත් ඕගලන්ට කණ්ණාඩි පේන්න බෑ. හරිද පින්වත්නි? මේ පාරේ යනකොට
ෂොප් එකක කණ්ණාඩියක් තිබ්බත් ඒකෙනුත් පොඩ්ඩක් බලාගෙන කොණ්ඩේ ටිකක් හදාගෙන යන්නේ. අපි යන තැනදී මේ රූපය පරිස්සම් කරනවා. හැබැයි මතක තියාගන්න මේ රූපය කොච්චර පරිස්සම් කර ටික ටික දිරණක නවත්තන්න බෑ. දැන් මට අපි පින්වතුනි මේවා කියන්නේ මේ බණ පොතෙන් බලලා විතරක් නෙමෙයි අපේ ජීවිත. දැන් මට අවුරුදු 22 දී මම අහන වෙනකොට හිටියේ මම නෙමෙයි දැන් ඉන්නේ. දැන් 29ක්. දැන් ටිකක් වයසයි. ඉස්සරට වඩා අතපය බුරුල් දැන් හයිය නෑ. මහන්සි ඉස්සර නම් පඩිපෙලක් නැග්ගත් අනේ දෙයියනේ තව නැද්ද කියලා අහනවා. දැන් නෑ දැන් නැගලා පොඩ්ඩක් හති දාන්න ඕනි බනට යන්න. ඔව්. ඒක තමයි ඇත්ත. දැන් වයසට ගිහිල්ලා අන්න මේ රූපයට ආදරය කරලා වැඩක් නෑ. තේරුණාද කියන්නේ? මේ රූපය අපි මේ රූපය කොච්චර පරිස්සම් කරත් කොච්චර විටමින් දුන්නත් කොච්චර ප්‍රෝටීන් දුන්නත් මොන ෂැම්පු එක ඔළුවේ හලා ගත්තත් මොන කන්ඩිෂනර් එක ගෑවත් කොණ්ඩේ දෙනවාමයි මොන ටූත් පේස්ට් එකකින් දත් මැද්දත් දත් හැලෙනවාමයි හරි මොන මේකප් බඩු සෙට් එකකින් මූණ පරිස්සම් කරගත්තත් රැලි වැටෙනවාමයි එනිසා ඒ රූපය හැබැයි රූපය වගේ මගේ පින්වතුන්ලට පුළුවන් ද කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා හිත දිහා බලන්න. මගේ හිතේ කුණු තියනවද දන්නේ? එහෙම ඔයගොල්ලෝ කවදාවත් හිතලා තියනවද? නිකන් හිතන්න. මගේ හිතේ ඉරිසියාව තියනවද දන්නේ? මගේ හිතේ දැඩි ලෝභය තියනවද දන්නේ? අන්න එහෙම කවදාවත් හිතලා නැහනේ. තියනවද නැද්ද? කවදාවත් මෙහෙම හිතන්න ඔයගලන්ට වෙලාවක් නැහැ. අද ඉඳන් ඔබට කියලා දෙනවා හිත කණ්ණාඩියකින් බලන්නේ කොහොමද කියලා. අන්න දැන් රූපය වගේම ඉඳලා පාරේ යනකොට කණ්ණාඩියක් දැක්කොත් ටක් ගාලා මූණ බලනවා වගේ වෙලාවක් ලැබෙන හැම වෙලාවකදීම මොකක් කරන්න ඕනද? හිත දිහා බලන්න. දැන් බලන්න ඔයගොල්ලෝ බස් එකේ ගමනක් යනවා. දැන් බස් එකේ හැමතිස්සෙම කණ්ණාඩි නැහැනේ. එතකොට ඔයගලන්ට මේ වගේ තැන්වලදී පුළුවන් හිත දිහා බලන්න. රූපේ දිහා නෙමෙයි හිත දිහා බලන්න. මෙන්න මේ ඒ හිත දිහා කියන්නේ කාගේ හිත දිහාද? සචිත්ත පරියාය කුසලෝ හෝති. තමන්ගේ හිත දිහා හොඳේ. ඕගොල්ලෝ ඉතින් බලන්න කියපුවම බලන්නේ කාගේ දිහාද? දැන් මම ඉරිසියාව ගැන බණක් කියනවා. හරි. ඕගොල්ලෝ හිතනවා හොඳ වැඩේ යන්න අරකිට වදිනව ඇති දැන්. ඔය ඇවිල්ලා ඉන්නේ ඉස්සරහින් ඉඳගෙන. ඕගොල්ලෝ බලන්නේ මේ ස්වාමීන් වහන්සේ කියන දේ මගේ හිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන නෝචේ බික්කවේ බික්කු පරචිත්ත පරියාය කුසල අනිත් අයගේ හිත බලන්න නෙමෙයි දඟලන්න ඕනේ. සචිත්ත පරියාය කුසලෝ භවිස්සාමීති. තමන්ගේ හිත දිහා බලන්න. අපි කොහොමද තව කෙනෙක්ගේ හිතේ පහළ වෙන කුණු අයින් කරන්නේ? අපිට පුළුවන් කාගේ කුණු ටික අයින් කරන්නද? තමන්ගේ හිතේ. හැබැයි ඕගොල්ලෝ හැම තිස්සෙම කරන්නේ දැන් ලිඳක් ගාවට යනවා. හරි. අර ලිඳ ළඟ සංගමී කියලා එකක් තියෙන්නේ. දැන් ගිහිල්ලා ඕගොල්ලෝ කතා කරන්නේ ඔන්න බලන්නකෝ ඊයේ මට කේන්ති ගියානේ ඈ බලන්නකෝ කේන්ති කියන එක හොඳ නෑනේ කුද්දෝ වත්තන්න ජානාති කුද්දෝ වත්තන්න පස්සති අපායට උනත් යන්න පුළුවන්නේ එහෙම කතා කරනවද නෑ ඕගොල්ලෝ කතා කරන්නේ දැක්කද අර කිගේ ලොකුකම ඒකේ හිතන් ඉන්නේ ඒකේ රැජිලා කියලා මේ නැද්ද එහෙම මේ එහෙම සංගම් නැද්ද මරණාධාර සමිති ගොවි මොන සමිති ඒ වගේ ලිඳ ළඟ සමිති නැහැ තියෙනවනේ ඒව දැන් තියෙන්නේ ලිඳ ළඟ නෙමෙයි දැන් තියෙන්නේ කඩපිල් ළඟ වැට ළඟ තියෙන්නේ එහා පැත්තක නෙමෙයි මෙහා පැත්තක ඔන්න බුදුරජාණන් වහන්සේ සීපත් කරන මේ එක එක්කිනාගේ හිතේ කුණු හොයන්න එපා ඔබට මගේ සිත ගැන බලලා වැඩක් නැහැ ඔබ බැලිය යුත්තේ ඔබේ සිත ගැනයි ඔබේ හිතේ මම මේ කියන කුණු තියනවද බලන්න. හරි? මේවා තියනවා නම් පින්වත්නි මේවා තියනවා නම් මේවා අයින් කරන්න දඟලන්න. උත්සාහ කරන්න. වීරිය කරන්න. නැවත උත්සාහ කරන්න. මේවා නැත්තම් මේ කුසලේසු ධම්මේසු පති මේ කුසල ධර්මයන්ගේම පිහිටලා මතු ආශ්‍රව ක්ෂය කිරීමට රහත් භාවය පිණිස වෑයම් කරන්න. ඔන්න දෙකක් කිව්වා. මම මේ කියන හිතේ කුණු දැන් මම ඇත්තටම අර මොනවාද මූණු සම්බන්ධව විශේෂඥවරයෙක් නෙමෙයි. හරි. මම
මම දන්නේ නැහැ දැන් ඔයගොල්ලන්ගේ මූණ සම්බන්ධව. දැන් ඔයගොල්ලෝ එන්නේ නැහැ මනමාලියක් හැද ගන්නවා ගන්න කියලා මංගාවට. එනවද? එන්නේ. ඒ මොකද මම ඒ සම්බන්ධව විශේෂඥවරේ නෙමෙයි. හැබැයි හිත සම්බන්ධව නම් ඔන්න ඕගලන්ගේ හිතේ කුණු කවදාවත් මනාලියන් හැඩ ගන්නවන කෙනෙක් ගාවට ගිහලා නැති කරන්න බෑ. මේ මූණේ කොච්චර ඉලුවත්. හරිද? උඩ ඉඳන් යටට පොත්ත සුදුම සුදු පාටට තිබ්බත් හිත කැතයි නම් තේරුණාද කියලා? හිත කැතයි නම් එයා කැත කෙනෙක්. දැන් බලන්න ඕගලන්ගේ සමාජයේ ඕගොල්ලෝ මම ඕගොල්ලෝ ගැන මේ ගමෙන් හිමීට අර ඕපදූප හොයනවා වගේ ගිහිල්ලා ඇහුවා. අර ගෙදර කෙල්ල කොහොමද? අර ගෙදර කොල්ලා කොහොමද කියලා. ඒ ගෙදර මිනිස්සු මට කියයිද ඒකිනම් හොඳට උසට ඉන්නවා. ඕගොල්ලෝ නිකන් හිතන් ඒකිනම් දත් 32ම තියෙනවා. සුදුම සුදු දත් තියෙන්නේ. එහෙම කියයිද නැත්තම් මෙහෙම කියයිද? මහා තිරිසනෙක් වගේ ගෑණියෙක්. මේ අපි කමෙන්ට් කරන්නේ මූණ ගැනද හිත ගැනද? දෙයියෙක් වගේ මිනිස්සෙක්. හැබැයි එයා කළු වෙන්න පුළුවන්. එයා ඇඳන් ඉන්නේ සරමක් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු කතා කරන්නේ හිත ගැන. දෙයියෙක් වගේ මිනිස්සෙක්. නේ බුදු කෙනෙක් වගේ පිළිහිට උනේ. අපේ ආදේශක බලන්න. සමහරුන්ට අපි කියනවා එන්නේ ජීප් වල සුදුම සුදුයි මාල දාලා මුදු දාලා මේකප් දාලා ඕකී ඔය ඔහොමාවට තිරිසනක් වගේ කෙනෙක්. අමනුස්සෙක් වගේ කෙනෙක්. පෙරේතියක් වගේ කෙනෙක්. ඔන්න මිනිස්සුන්ට තව කෙනෙක්ගේ හොඳ නරක තීරණය කරන්නේ එයාගේ පොත්තේ පාටෙන් නෙමෙයි. වාහන වලින් එන එකෙන් නෙමෙයි. එයා දාන සරප්පු දෙකෙන් නෙමෙයි. එයා කපල තියෙන කොණ්ඩේ කට්ටකින් නෙමෙයි. ඒකට හොඳම උපමා දැන් අපි මේ බලන්න කොණ්ඩේ බින්දුවටම කපලානේ. හැබැයි එනකොට පාවඩ එලනවා. මුතු කුඩ අල්ලනවා. ඇයිද? මේ කොණ්ඩේ කපලා මිනිස්සුන්ට කැපිලා පේන්න යන්න එපා. ඒක Tamanට සුදුසු විදියකට කපා ගන්න. ඕගොල්ලෝ හදන්නේ කොහොම හරි මේකේ කට් එකක් කපලා මේක ස්ට්‍රේට් කරලා ගස්ස එනවා ඉතින්. මේක කර්ල් කරගන්නවා, මේක ගැටයක් ගහ ගන්නවා, මේකට කට්ටක් ගහ ගන්නවා. ඒවා తాවකාලිකයි. මතක තියාගන්න රූපය පෙන්නලා හොඳ මිනිස්සෙක් කසාද බැන්දත් හිත කැතයි නම් සතියෙන් ගෙදර හොඳේ. ආයි ගහලම එළියට දාන්නේ පින්වතුනි. ඒ නිසා වඩා සුදුසුයි හිත හදා ගැනීම. මම මේ කියන අකුසල ධර්ම ඔයගලන්ගේ හිතේ තියෙනවා නම් ඒව දුරු කරගන්න උත්සාහ කරන්න. නැත්තම් සතුටු වෙලා ඉදිරි මාර්ගඵල පිණිස වෑයම් කරන්න. ඔන්න දෙකක් කිව්වා. උත්සාහ කරන්න හෝ නැති කරගන්න උත්සාහ කරන්න ඕනේ. පින්වත්නි පළවෙනි එක තමයි මේ දැඩි ලෝභය කියන එක. දැඩි ලෝභය කියලා කියන්නේ අන්සතු වස්තුන් Taman සතු වේවා කියලා නිතර හිතනවා. තේරුණාද? දැන් Taman සතු වස්තුන් වලට ලෝභ කිරීමත් පාපයක් තමයි. හැබැයි අරක අධර්ම ලෝභයක්. වැඩි එකක්, මිනිහෙක්ට සුදුසු නැති එකක්. එහෙම හිතලා තමයි හොරකම් කරන්නේ. එහෙම හිතලා තමයි කාමයේ වර්ධවා හැසිරෙන්නේ. අන්සතු දේවල් Taman සතු වේවා කියලා සිතීම. උදාහරණයක් අපි හිතමුකෝ වෙනත් කෙනෙක්ගේ මුද්දක් බිම වැටිලා තියෙනවා. බලන්න ඕගලන්ට මේවා ඇති වෙන්න පුළුවන්ද බැරිද කියලා. මුද්දක් බිම වැටිලා තියෙනවා. ඕගොල්ලෝ මොකද කරන්නේ? දැන් ඒක වෙනත් කෙනෙක්ගේ එකක් නේ. ඕගලන්ට කෙලින්ම පළවෙනියටම හිතෙන්නේ මේක හොයලා අයිතිකාරයට දෙන්න ඕනේ කියලාද? එහෙම හිතෙනා ඉන්න පුළුවන් හොඳේ. එහෙම හිතනවා නම් හොඳයි. මේක අයිතිකාරයට දෙන්න ඕනේ කාගේ වුණත් මිනිස්සුන්ගේ අමාරු දේවල් අපිට මේ අනුන්ගේ දේවල් වැඩක් නැහැ. බහුතරයක් අයට හිතෙන්ටත් වඩා වැඩේ වෙනවා. හරිද? යනවා. ඔන්න කකුලෙන් වැලි ටිකක් දාලා මුද්ද වහනවා. ඉමින් සැරේ වටපිට බලලා ඇහිඳලා ගන්නවා. අන්සතු දේවල් Taman සතු වේවා කියලා ගන්න ඕනේ නැහැ පිංගුතුනි. ගත්තොත් අදත්තාදාන අකුසල කර්මය සිතුවනම් ඇති. උදාහරණයක් ගන්න මේ මල් ටික කිය. මේ මල් ටික ලස්සනයි. ඕගොල්ලෝ ඔතන ඉඳන් හිතනවා යනකොට නම් මේක මලක් සාක්කුවේ දාගෙන යන්න ඕනේ. ඕගොල්ලෝ හිතන භාණ්ඩේ අනුන්ගේ නම් ඒක Taman සතු වේවා කියලා හිතුවනම් ගන්න ඕනේ. හිතපු ගමන් අකුසල කර්මපතේ වෙනවා. මේකට කියනවා දැඩි ලෝභය කියලා. මේව ඇති වෙන්නේ ඕගොල්ලෝ දන්නේ නැතිව පන්සලට එනකොට සෙරප්පු දෙක ගැන හිතෙනවා වගේ. හරිද?
ඊතන සමහරු ඉස්සර මන් දන්නේ දැන් නම් කොහමද කියලා. ඉස්සර ඉතින් පන්සලකට සෙරප්පු දෙයක් දා යන්න අමාරුයිනේ. සෙරප්පු ගහලා ඉන්නේ අරලිය ගහේ කඳේ බුදු මැදුරේ පිළිමේ ඇස්සේ. ඇයි? මේ ගස්වල දන්නේ සෙරප්පු තියෙන. ඒ කිසිම පන්සලක මේ පිළිවෙලට සෙරප්පු දෙකක් මෙහෙම තියලා එනවා පේන්නේ නෑනේ. ඔයගොල්ලෝ බලන්න මොන දායක සභාවේද මොන පන්සලේද මිනිස්සුන්ට තමන්ගේ සෙරප්පු දෙක මෙහෙම අතන පාවහන් ගලෝන ස්ථානීය කියලා බෝඩ් එකක් ගහලා එක්කෙනෙක් ගැලවුවා ඊට එහා පැත්තෙන් අනිත් කෙනා ගැලවුවා ඊට එහා පැත්තෙන් අනිත් කෙනා ගැලවුවා එහෙම 1000ක් වුණත් පිළිවෙලට ගලවපු පන්සලක් දැකලා තියෙනවා නෑ ගිහිල්ලා බලන්න අරලිය ගහේ දෙබලේ තියෙන සෙරප්පු සමහරට ගෙනල්ලා හෑම් බෑග් එකේ දාගෙන ඇති ඇයි අඩුම සෙරප්පු දෙකවත් ගලවන්න බෑ ඒ තරම් හොරු ඉන්නවනේ ඕගොල්ලෝ එහෙම කරන්නේ නැද්ද නේ හබරාදුව නෙමෙයි නේද පිට මන් දැන් ඕගොල්ලෝ එහෙම කරන්නේ නැද්ද ඔය සද්ද නැත්තේ ඇයි අවස්ථාව යෙදුනොත් මායි පෙඟන්නේ මේ මුළු පන්සල මුණත් හොරකම් කරන්න පුළුවන් අන්තිම කෙනා නායක හාමුදුරන්ගේ සෙරප්පු දෙක දා යන්නේ ඔය තමයි කොහොමද වෙන්නේ ඔන්න අපි හිතමු ඕගොල්ලෝ දැන් සෙරප්පු ටික ගලවලා ආවා එක හොරෙක් ඇවිල්ලා සෙරප්පු දෙකක් හොරකම් කරා යනවා දැන් ඒකේ අයිතිකාරය සෙරප්පු දෙක හොයනකොට සෙරප්පු දෙක නැහැ. එයා ආනේ මගේ සෙරප්පු දෙක හොරෙක් අරගෙන ඔන්න ඔහේ මං සෙරප්පු දෙකක් නැතුව ගෙදර යනවා කියලා යනවද? මොකද කරන්නේ? කියන්නේ. එතන තියෙන හොඳ දෙකක් බලලා දාගන්න. හොඳම දෙකක් දාගන්නේ හරිද? හිටහන්කො මගේ එක ගත්තානේ. ඔන්න දැන් ඒගේ සෙරප්පු දෙක නැතුව එයා B ගේ හොරකම්. දැන් B එනවා ගෙදර යන්න. මේ ඕගොල්ලෝ ඔක්කොම හොරකම් කරන්න හැටි මම මේ කියන්නේ. දැන් එයාගේ සෙරප්පු දෙක අරයා දාන් ගිහිල්ලා. දැන් එයා කියනවා එහෙනම් මගේ සෙරප්පු දෙක දාන් ගිහිල්ලා මම යනවා ගෙදර නිකන් කියලා. නෑ. එයා කාගේ හරි දෙකක් ගන්න. ඕම මුළු පන්සලේම සෙරප්පු මාරු වෙලා. අන්තිම කෙනාට සෙරප්පු දෙකක් නෑනේ. මිනිහා වටයක් කරකලා බලද්දි සංඝාවාසී ඉස්සරහා ලොකු හාමුදුරන්ගේ සෙරප්පු දෙක හරි. ඒක දාන් යනවා. ඔන්න මේ මුළු අර රොබර්ට් නොක්ස් එදා හෙළදිව පොතේ ලියනවා මේ ලංකාවේ මිනිස්සු නොකරන එකම වරද කවදාවත් කරන්නේ නැති වරද හොරකම කිය. රොබර්ට් නොක්ස් දැන් ලංකාවට ආවනම් පොතේ කොළ වලින්ම ලණුවක් දාගෙන බෙල්ල වෙල දාගන්නවා. කවුද හොරකම් නොකරන්නේ? පෙදේ අපි හොරකම් කරලා නැහැ හරිද? අවුරුදු 7ම 8ක් දැම්ම අහන වෙලා. අන්සතු තනපතක්වත් අරගෙන නැහැ. තනකොළ ගහක්වත්. හැබැයි මේ සමාජයට අවස්ථාව ලැබුණොත් අන්සතු දේවල් හොරකම් කරනවා. මට මේකයි කියන්න ඕනේ. ওই වගේ ওই එකක් දෙක ඊළඟට ඕගොල්ලෝ යනකොට කොයි හරි අර ඉස්සර මට මතකයි ජපන් රෝස් පැල හැම ගෙදරකම තිබ්බේ නැහැ. හරිද? මොකද කරන්නේ කියන්න? හිමින් පහත් වෙලා පැලයක් සාක්කුවේ දායි යනවනේ. ඔය යනවා. අර අපේ ලොකු අක්කමට ඊපෙරේද කියනවා ස්වාමීන් වහන්සේ දැන් නම් මේ දානෙට එන කට්ටියට ගෙදර නවතින්න දෙන්නත් බෑ. හරියට දාන 5ක් විතර දුන්නොත් වත්තේ තියෙන මල් ගස් එකක්වත් නැහැ කිව්වා. يعني යනකොට පිනුත් දීලා මලුත් අරයි යනවා හරිද? ඒක හරි මාර දෙයක් ඒක. ඒක තමයි ඇත්ත. මිනිස්සු ඔබ දැනුවත් හෝ නොදැනුවත් ඔබ අන්සතු දේවල් Taman සතු වේවා කියලා සිතන වාර ගන්න ලෝකෙ වැඩි. අන්සතු වස්තු. අන්න ඒකට කියනවා දැඩි ලෝභය කියලා. පින්වත්නි මේ දැඩි ලෝභය නිතර ඇති වෙනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ලෝභේන සත්තා යේගුයේන පෙත්තිවිසයන් උප්පජ්ජන්ති. නිතර ලෝභ කර ඉඳලා මැරුණොත් ඊළඟ ජීවිතේ പ്രേත ලෝකයකට යනවා. പ്രേත ලෝකය කියන්නේ ලේසි පහසු ජීවිතයක් නෙමෙයි. කල්ප ගානක් වතුර බින්දුවක් නැතුව ඉන්න වෙනවා පින්වතුනි. කර්මය කොච්චරක්ද කියනවනම් ගංගානම් ගඟට බැස්සත් බහින තැන වතුර ටික හිඳෙනවා පින්වතුනි. කල්ප ගානක් වතුර ටිකක් ලැබෙයි කියලා පෙරලිලා දුක් විඳ ඉන්නවා මගේ පින්වතුනි. වතුර බින්දුවක්වත් ලැබෙන්නේ නැහැ. ලෝභයෙන් പ്രേත ලෝකෙට ගියොත් කරන තරම් කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් කට කහනවට ලියපු කවි නෙමෙයි. කට කහනවට ලියපු කවි නෙමෙයි. වතුර නටනකන් තමයි කකුලුවා මේ හැලියේ දිය කෙලින්නේ. රත් උනාට පස්සේ තමයි උට තේරෙන්නේ මෙච්චර වෙලා නැටුවේ මැරෙන වතුර එකක කියලා. ඒ නිසා නිතර මගේ පින්වතුලගේ හිතේ දැඩි ලෝභය ඇති වෙනවනම් ඔන්න තේරුම් ගන්න. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මූණේ කුරුලෑවක් කැඩුවොත් සතියකින් දෙකකින් මාසෙකින් පැල්ලම යයි. හිතේ ලෝභය එක්වරක් හෝ ඇති වුණොත් විපාක සංසාරේ කොච්චර කල් පස්සෙන් ඉඳ කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
බලන්න දේවදත්තට එද රන්තලිය ගෙන ඇති වෙච්ච හැඟීම නේ. රන්තලිය ගියානේ අන්සතු වස්තුවක් Taman සතු වේවා කියලා හිතලා අන්තිමට පපුව පැලීගෙන මැරිලා සාරා සංකේය කල්පලක්ෂයක් බෝධිසත්වයන්ගේ පස්සේ වෛරක්කාරයෙක් විදියට පන්නලා අද මම බණ කියනවා ඔබ බණ අහනවා අපේ බුදුරජාණන් වහන්සේ නිවනට වැඩම කරලා දේවදත්ත නිරේ පැහැෙනවා. එනිසා ඔන්න මේවා හිතන්න ඕනේ පින්වතුනි. මේවා හිතෙනවා නම් මෙහෙම හිතෙනවා නම් කොච්චර වීරිය කළ යුතුයිද දන්නවද මේ සිතවිලි ගලව ගන්න? හිස ගිනිගත්ත කෙනෙක් ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වීරියවත් විය යුතුයි. මගේ පින්වතුලා හිතන්නකෝ මගේ පින්වතුලාගේ හිසට මම භූමි තෙල් කාලක් දාලා ගිනි තිබ්බා කියලා. ඕගොල්ලෝ මේ බණ අහනවද? ඉන්නකෝ බණ එක අහලි ඉවර වෙලාම ගින්න නිවා ගන්නම් කියලා. අපි හිතමුකෝ දරුවා මොන්ඩිසෝරි අතරමඟ යනකොට හිස ගිනි ගන්නවා. අපි මගේ දරුවා මොන්ඩිසෝරියෙන් අරගෙනම ගින්න නිවා ගන්නම් කියලා හිතනවා. පෙන්ෂන් ගිහිල්ලා ගින්න නිවා ගන්නම්. තාම මේ මට වෙලාව නැහැ. තව ටිකක් වයසට ගිහලා පුතාව කසාද බන්දලා දීලා ඉවරුණායින් පස්සේ ගින්න නිවා ගන්නම්. හිසේ ගින්නක් එච්චර කල් ඉඳ දෙනවා. ඊටත් වඩා වෑයම් කර යුතුයි. හිසේ ගින්නක් නිවනවට වඩා වෑයම් නොකළොත් Tamanගේ හිතේ ගින්න නිවා ගන්න ඒකේ අනිෂ්ට විපාක. මේ සමස්ත ජාතියටම අද වෙලා තියෙන ඔය වින්නැහිය. මුන්දල ඔක්කොම හොරු. අවස්ථාව ලැබුණොත් අම්මව තාත්තා වුණත් මරනවා. කාමයේ වර්ධවා හැසිරෙන්න කිසිම ලෙවල් එකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ තියෙන පූජාවට ගරහන තිරිසනුන් ටිකක් බවට පත් වෙලා සංඝයා වහන්සේලාව දැක්කහම උන්දල හිතන්නේ අපි මේ කණ්ඩ බොන්න නැතුව පිනට කන්න මහන වෙලා කියලා. පිස්සුද පින්වතුනි ගෙදර ඉද්දි වේල් 4-5ක් කාලා හිටියේ මේකේ දෙකයි හම්බෙන්නේ. හරිද? ගෙදර ඉදි 3 වේල හරි කෑව අන්තිම. ඔව් මේකේ වේල් දෙකයි හම්බෙන්නේ. කණ්ඩ බොන්න මහනුනා නෙමෙයි කණ්ඩ බොන්න ඕන නම් ගෙදර ඉන්න වේල් 3-4ක් කාලා ඕන්නම් රැටත් කාලා ෆිල්ම් එකකුත් බලලා නිදාගන්න. මේකේ මහනුනේ කණ්ඩ බොන්න හොයාගෙන නෙමෙයි සමහර දවස්වල පාත්‍රය අරන් පින්ඩ පාති ගියා අම්මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එක වේලයි වළඳන්නේ. බලුවමනේ ගොඩ වගේ බත් එක. ඇනිලා කවලම් වෙලා. හිස ගිනි ගත්තේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගෙන් හිතේ ගින්න නිවන්න උත්සාහ කරා. එහෙම ඇති වෙනවා නම් හරිද? ටක් ගාලා ගිහිල්ලා කල්යාණ මිත්‍රෙක් දැන් ඕගලන්ගේ ගම නෙමේ බලන්න අර විවේක වංශ සායනස. හරි. ඔබට මැණිකක් වගේ. ඇත්තටම මේ පොඩි හාමුදුරුවෝ ටික මම දකින්න පින්වත් මේ සර්පයන්ගේ බඩවල් ඇතුලේ තිබ්බ මැණික් වගේ. හැපින්නගේ බඩේ තියෙන මැණික ලෝකෙට වැඩක් නැහැනේ. අපි කරේ ඒ හැපින්නගේ බඩ ඇතුළට අත දාලා මැණික් එළියට ඇදපු එක. දැන් ඒක එළියේ. ඕගලන්ට උමනාව තියනවා නම් මාසෙකට එක සැරයක් හරි ස්වාමීන් වහන්සේ වඩම්මගෙන ස්වාමීන් වහන්සේ කෝච්චියක නැගලා හරි එයි. මේ බණක් භාවනාවක් ඉගෙනගෙන තමන්ගේ හිතේ ස්වාමීනි මේ ලෝභය දුරු කරන ක්‍රමයක් අපිට කියලා දෙන්න. භාවනාවක් හරියට කියලා දෙන්න. භාවනාවක් හරියට ඉගෙනගෙන තමන්ගේ ගින්න නිවා ගන්න උත්සාහ කරන්න ඕන. ඒතර ඔය හොරකම් කරද්දී ඔය වගේ විපාක අපේ පිංගුනේ ලේසි නෑ. හොඳේ හොරකම් කරනවා වගේ නෙමෙයි අනුන්ගේ දේවල් ගන්නවා වගේ නෙමෙයි. දැඩි ලෝභය ඇති වුණාම ඔය වගේ විපාක ඔබ ලෝභ කරන වස්තුව වටිනාකමින් වැඩි නම් විපාක වැඩි. එතකොට මේ වස්තුවේ අයිතිකාරයා සිල්වත් බවින් වැඩි නම් හිතන්නකෝ පංචශීලය නොරකින්න කෙනෙක්ගේ දේකුයි පංචශීලය රකින්න කෙනෙක්ගේ දේකුයි හොරකම් කරොත් රකින්න කෙනාගේ විපාකේ වැඩි. ඊටත් වඩා වැඩි සාමණේරයෙක්ගේ දෙයක් හොරකම් කරොත්. ඊටත් වඩා වැඩි උපසම්පදා හාමුදුරුවෝ කෙනෙක් ඊටත් වඩා වැඩි සංඝයා සතු දෙයක් හොරකම් කරොත්. උගලන්ට ඉතින් එහෙම ලෙවල් එකකුත් නෑනේ. හම්බුණාද ආයේ අම්මගේ තාත්තගේද කියලා බලන්නෙත් නෑ. හිත මීට පස්සේ ඔය තරුණ කෙල්ල කොල්ල අම්මේ තාත්තේ අක්කේ නංගි මල්ලි හිත ලස්සන කරගන්න. හිත ලස්සනයි නම් මේ ලෝකේ ලස්සනයි. ඇත්තටම මං අද මේ දේශනාවට වඩින්න කලින් මූණට වතුර ටිකක් දාගන්න වොෂ්රූම් එක ගාවට ගියා. ගියාම මම කල්පනා කරා ස්වාමීන් වහන්සේලා 20ක් විතර පාවිච්චි කරපු බාත්රූම් එක. හරිද? මඩ බින්දුවක් නැහැ. කැත බින්දුවක් නැහැ. තත්පරයක් මට පිළිකුල් හිතුන්නේ නැහැ. මම කල්පනා කරා මේ ලෝකෙත් ඇවිල්ලා මේ බාත්රූම් එකක් වගේ. පාවිච්චි කරන උන්ගේ හැටියට තමයි මේකේ හොඳ නරක තීරණය වෙන්නේ. හරි තේරුණාද මං කියන එක? නිකමට හිතන්නක අපි හිතමුකෝ කමඩ් එකක් තියෙනවා කියලා. දැන් ඕක අපේ රටේ පොදු වැසිකිළියකට යන්න බෑනේ. හේතුව ඒ වගේ නෙමෙයි වැරදි. පාවිච්චි කරන අයගේ හිත වැරදි.
හැබැයි ස්වාමීන් වහන්සේලා 20ක් දවස් ගාණක් පාවිච්චි කරපු ගෙදර බාත්රූම් එකට ගියා. මඩ බින්දුවක් නැහැ. මම බිත්ති බැලුවා. බිත්තියේ වතුර බින්දුවක් හිටලා නැහැ. දත් ටික මදිනකොට කෙල බින්දුවක් බිත්තියකට විසික් වෙලා නැහැ. යන කෙනා තමන් සෝදලා අනිත් කෙනාට භාවිතා කරන්න පුළුවන් විදිහට දෙලා. ඊයේ හදපු එකක් වගේ. ඇත්තමයි පින්වත්නි. තේරුණාද? ඕගොල්ලෝ ලස්සන වුණොත් මේ ලෝකේ අමාරු නෑ. ජීවත් වෙන ටික හරි. දැන් අන්තිමට වෙලා පොඩි එකාගෙන ලොකු එකා දක්වා හොරකම් කළා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සර්පෙක් කෑවොත් බෙහෙත් එක නෑ ස්පිරිතා. බල්ලෙක් මන් දැක්ක ඊයේ පොඩි කෙල්ලෙක් මැරලාස් මම පූසෙක් හූරලා ඒකට බෙහෙත් එක. හෙට ඔබේ දරුවටත් ඕක වුණොත් වග කියන්න ඕනේ. එක පාර්ශවයක් විතරක් නෙමෙයි. මේ රටෙන් එක A4 ෂීට් එකක් හරි හොරකම් කරපු. මේ රටේ කාගේ හෝ වැලි කැටයක් හෝ හොරකම් කරපු හැම දෙනෙක්ම මේ ලෝකේ මේ ව්‍යසනීයට වග කියන්න ඕනේ. ඒකට කාටද වාහනයක් දෙන්න බෑ තෙල් බානවා. නැද්ද? මේ මුළු ඔක්කොම සමස්ත ජන පද්ධතියම හොරකමට ගිහිල්ලා. අන්න හිත හදා ගන්න දැඟලුවොත් හරියටම හරි වගේ පිටු. උත්සාහ කරන්නේ ඒකට. 2. නිතර ක්‍රෝධ කරන සුළුයි නම් අන්න බලන්න. ඔයගලන්ට තරහා යනවද? තරහා යන්නේ? ඔයගලන්ට තරහා යනවනේ. ඕගොල්ලොන්ගේ ඇතුලේ ඉන්නවා පින්වතුනි නපුරු සතෙක්. ඕගොල්ලෝ ඇවිල්ලා ඇත්තටම හරිම ක්‍රූර මිනිස්සු. ඔයගොල්ලෝ hina වෙලා හිටියට සුදු ඇඳගෙන උතුරු සලු පොරවන් හිටියට ඔයගොල්ලෝ ඇවිල්ලා නපුරු ඉරිසියාකාර කොයින්ද මේ හාමුදුරුව එක්කන් ආවේ කියලා. කුහක මිනිස්සු જાතියක්. මේ බලන්න. මම පෙන්නන ඔයගලන්ගේ කැත කුණු බව. හරි. ඔයගලන්ට දරුවෝ ඉන්නවනේ. අම්මලට. අම්මලා මුලින්ම කැමති දරුවා මැරෙනවා බලන්නද අම්මා මැරෙනවටද? දරුවා මැරෙනවා බලන්න මුලින්ම කැමති අය ඒ. මුලින්ම තමන් මැරෙනවා දරුවා ඉතුරු වෙලා ඉද්දි. ඒ B. කො බලන්න. ඒ කට්ටිය අත උස්සන්න. දරුවාගේ මරණය බලන්න කැමති අය. ස්වභාවික කවුරුත් නෑ. B කට්ටිය අත උස්සන්න මුලින් අපි මැරලා ගියා නම් හොඳයි කියලා හිතන අය උස්සන්න බය නැතු. දැන් දෙකටම කවුරුත් නෑ. මොකද ඔයගොල්ලෝ අමරණීයයිද? ඇත්තටම ඔයා හැම අම්මා කෙනෙක්ම කැමති මුලින්ම අපි මැරෙනවා නන්නේ. දරුවෝ මැරෙනවට අපි කවුරුත් කැමති. ඇයි පින්වතුනි මොකක්ද මේ තියරිය? ඇයි දන්නවද? මෙන්න මේකයි තියරිය. මොකද දරුවා මුලින්ම මැරුණොත් ඕගොල්ලෝ ඉතුරු වෙලා දුක කාටද? හැබැයි ඕගොල්ලෝ මැරිලා දරුවා ඉතුරු වුණාම එතකොට දුක කාටද? ඌ දුක් වුණාට අපිට කමක්. ඕක තමයි තියරිය. ඇත්තටම ඕගොල්ලෝ ඒ කතාව කිව්වේ දරුවා ගැන හිතලාද ඕගොල්ලෝ ගැන හිතලාද? ඇයි හත්වලාමේ අවුරුදු 14ක කෙල්ලෙක් 15ක කෙල්ලෙක් තියලා අම්මා මැරුණාම කෙල්ල කොහොමද ලොකු වෙන්නේ? කෙල්ල කොහොමද අදාගිතේ තරුවෙක් හදාගන්නේ? කෙල්ල කොහොමද ඉතුරු ජීවිතය ගත කරන්නේ? කොච්චර සල්ලාලු ඉන්න ලෝකයක්ද මේක? කොල්ල රස්තියාදු ගහයි. කොල්ල අතරමං වෙයි. කොල්ල බෝකු ගානේ මද්ද්‍රව්‍ය බොයි. අපිට ඒ වෙලන්නේ හාමුදුරනේ ඌ මොනා කරගත්තත් අපි මෙරිලානේ. ඔන්න ඔයගලන්ගේ තියරිය. ඔයගලන්ගේ හිත කැතයි. දැක්කද? දැක්කද? ඕගොල්ලෝ කැමති නෑ ඕගොල්ලෝ දුක් විඳිනවට. දරුවා මැරුණා මේ දුක අපිටනේ. හාමුදුරුවෝ නම් කියයි. හැබැයි අපි මැරුණාම උන්දල මොනා කරගත්තත් අපිට කම නේ. ඔන්න ඔයගලන්ගේ කැත හිත්. ඊළඟට මේ ඔයගලන්ගේ ඇතුලේ ඉන්න මැරයෝ ටික. කමක් නැද්ද? මේ බලන්න. ඔගොල්ලෝ කැමතිද කාගේ හරි අතක් පයක් කැඩෙනවා බලන්න. නිකන් අරුගේ අතක් කැඩෙනවා නම් හොඳයි. එහෙම හිතනවද ඔයගලන්ට? ඔව්ද නැද්ද? එහෙම ඔයගොල්ලෝ හිතන්නේම නැද්ද? එහෙම හිතන තරම් අපි නරක මිනිස්සු. යම් කිසි කෙනෙක් එහෙම හිතනවා නම් යා නපුරු දරදඬු මිනිස්සෙක්ද නැද්ද? එහෙම කෙනෙක් නේ. හොඳයි මේ බලන්න. ඔන්න දැන් ගෙදරට වෙලා ඉන්නවා. කවුරු හරි ගමේ චණ්ඩියෙක් ඇවිල්ලා උදේ පාන්දර අම්මට පරුස වචනෙන් බැනගෙන යනවා. ඕගලන්ට කරන්න දෙයක්වත් නැහැ. මොකද බයින්නේ ගමේ චණ්ඩියෙක්. ඕගොල්ලොත් දැන් දතකට විකාගෙන මේක දුකින් අහන් ඉන්නවා. කාටද මේ බයින්නේ? අපේ අම්මට. හොඳේ. ටික වෙලාවකින් මෙයා යනවා බයික් එකේ නැගලා පිටත් වෙලා අපිට ආරංචියක් එනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා "එයි දන්නවද? අඬ අම්මට බැලලා ගිය සුනිල් බෝක්කුවක වැදිලා වැටිලා කකුල කැඩිලා." අපි කියනවාද "අනේ පව් අප්පා. උදෙත් අම්මට බැනලා ගියේ."
එහෙමද කියන්නේ මෙහෙමද? හොද්ද වැඩේ ඔකට. එකක් නෙමේ කැඩෙන්න තිබ්බේ. දැක්කද? දැක්කද? දැන් ඕගලන්ගේ හිත ඇතුලේ නැද්ද අනුන්ගේ කකුල් කැඩෙනවා දකින්න කැමති නරුම සතෙක්? ඉන්නවා. අවස්ථාව ආපු ගමන් එයා එළියට එනවා. ඔන්න හිත දැක්කද පුතේ මේ ගමේ විතරක් නෙමෙයි හරිද මේ මුළු රටම ගත්තොත් හිත හදා නොගත්ත හැම ඕගලන්ගේ ඇතුලේ ඉන්නවා අම්මට පිහියෙන් අයින්න පුළුවන් නරුමෙක්. අවස්ථාව ආවොත් දෙපාරක් හිතන්නේ අම්මව මරපු මිනිස්සු මේ කවදාවත් මං අපේ අම්මා මරන්න ඕනේ කියලා පොඩි කාලේ නම් ප්ලෑන් කරගෙන මැරුවා නෙමෙයි. අවස්ථාව ආවා පිහිය ගත්තා ගැහුවා මැරුණා. ඕගලන්ගේ ඇතුලේ ඉන්නවත් ඕගලන්ට කන්න බොන්න දෙන්න උදේ ඉඳන් හවස් වෙනකම් වැඩ කරපු තාත්තගේ ඔළුව මැද්දට පොල්ලෙන් ගහන්න පුළුවන් සතෙක්. ඕගලන්ගේ ගාව ඉන්නව අම්මව කුකුල් කූඩුවකට දාලා ලොක් කරන්න පුළුවන් නරුම සතෙක්. ඕගොල්ලෝ ගාව ඉන්නව පුළුවන් නම් වකුගඩුවක් හරි කමක් නෑ අනිත් මිනිස්සුගේ විකුණගෙන ජීවත් වෙන්න කැමතියි කියලා හිතන නරුම මිනිස්සේ. ඒ ඕගලන්ගේ හිත හදා නොගත්ත පෘථග්ජන හිත හරිම ඩේන්ජරස් හරිම භයානකයි. ඔන්න ක්‍රෝධ ඇති වෙන විදිය. සහ මේ අපේ මිනිස්සු අමුතු විදියට වෛර කරන්නේ ලංකාවේ හරිද? දැන් ඔන්න පොඩි උන් දෙන්නෙක් සෙල්ලම් කර ඉන්නවා. ඉන්නකොට එක පොඩි එකෙක්ට ගහනවා කියලා හිතන්නකෝ වත්තට ඇවිල්ලා. මේ අම්මා ලැජ්ජ නැතුව ගිහිල්ලා අර අලුත් ආපු පොඩි එකාව කොනිත්තනවනේ පින්වත්. නැද්ද? කොනිත්තනවා හොඳේ. ඔව් අම්මා අපිට හිතනවාද හත්වරාමේ පොඩි එකෙක්ව ගිහිල්ලා කොනිත්තන්න අපේ දරුවා වගේ තව කෙල්ලෙක්. මේගොල්ලෝ කොනිත්තනවා ආස්ම කොනිත්තනවා කියන්නේ හොද්දටම කොනිත්තනවා. ඒකල කියනවා අයි පුතේ වැටුණාද? නෑ කෙනිත්තුවා. නෑ ඔය වැටිලා ඔය කඩියෙක් කල බොරුත්තු ගන්නවා අර කොල්ලට. ඔන්න ඕගොල්ලන්ගේ හැටි. හිත හදාගෙන පුළුවන් ද පින්වත්නි එහෙම කරන්න? ඊනොට ඕගොල්ලන්ගේ ඉරිසියාව. ඒක ලොකුයි රුසියාවටත් වඩා. ඉරිසියාව අතින් නම් අපේ රට පින්වත්නි මේ සංචිත අතින් වගේම උඩ තැනක ඉන්නේ හරිද? මේ කාලේ තියෙන සංචිත තැනින් අපිට මුල් තැන දෙක තුන හම්බ වෙලා තියෙනවා වගේ ඉරිසියාවක් තිනුත් ඇත්තටම අර මට පුදුමයක් තියෙනවා මේ අර ඉස්සර සින්දුවක් තිබ්බා මේ බුදුබණ ඇහුණත් නිරන්තරේ ගතිගුණ අතින් අපි තාමත් වනාන්තරයක. ඇත්ත කතාව. ඇයිද හේතුව දන්නවද? ඕගොල්ලෝ හිත හදන්න දැඟලුවේ නෑ. ඕගොල්ලෝ මේ මුළු කයම පෝෂණය කරගන්න තියෙන ඔක්කොම මල දහජරාව කරා. කන් විද්දා, නහය විද්දා, දිව විද්දා, තොල් විද්දා, මේවා කැපුවා, ඉරි ගැහුවා, ලේයර්ස් කැපුවා, පිච්චුවා. මූණට අරව කරලා බැලුවා, මේවා කරලා බැලුවා, පිපිඤ්ඤා පෙති තියාගෙන බැලුවා, යෝගට් හලාගෙන බැලුවා. උදේට කැරට් ජූස් බීලා බැලුවා, මහතයි කියලා දුවලා බැලුවා. කය හදාගන්න දඟලපු ඔක්කොම දැඟලුවා. හැබැයි හිත හදාගන්න දැඟලුවේ නෑ. අන්නේ නිසා තමයි මේක උනේ. බුදුදහමේ කියලා දුන්නේ මේ හිත හදන්න. ඕගොල්ලෝ නොකලේම සිත හදන එක. ඉරිසියාව. මේ බලන්න. කවුරු හරි කෙනෙක් ගමේ හොඳ කාර් එකක් ගේනවා. ඕගොල්ලෝ කොහොමද? ඕගොල්ලෝ අපි දන්නවනේ ඕකෙගේ කැරට්ටුව කාර් එක ගෙනාවේ කොහොමද කියලා. ඔන්න අහිංසකීට කතා 1000ක් හදනවා. අපි නම් ওই කාලේට ඕවා හිතලවත් තියෙන ඒවද? අපි වයසක 100 කෙනෙක්ට ඇහෙන්න ඕනේ කතාව. අපිනේ දන්නේ උඹේ හැටි කියයි. කියන්නේ ඇයිද දැන් බලන්න ඔන්න බලන්න හොඳ ඉරිසියාව. හරි? සහෝදරියෝ ඉරිසියයි. තමන්ගේ දුවට හොඳ ඉංග්‍රීසි පන්තියක් හම්බ වෙනවා. නංගි ඇවිල්ලා අහනවා අක්කේ මේ දුවව කොයිද ඉංග්‍රීසි පන්ති දාන්නේ අපේ දුවවත් දාගන්න ඕනේ කියලා. කියනවද? කියනවද නැද්ද? කියන්නේ නැහැ පින්වතුනි. කියන්නේ එහෙම කියන්නේ නැහැ ඇත්තටම. අපේ රටේ එහෙම කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ? එයාගේ දරුවව ඉංග්‍රීසි පන්තියකට දාගෙන උගන්න ගනී කියලා. ඔන්න බලන්න අපේ හිතවල තියෙන කැතපැති. ඇත්තටම ඕගොල්ලෝ මෙච්චර කැතයි නම් පින්වතුනි. මේ ඕගොල්ලන්ගේ හිත මම මේ කියන තරම් කැතයි නම් ඕගොල්ලෝ මේක ඉක්මනට හදාගන්න. මොකද ඔය වගේ හිත තියෙන මිනිස්සුන්ගේ හෙවණැල්ලවත් අපට වැටෙන්න එපා මේ සසර දිග ජීවිතේ. හෙවණැල්ලක්වත් එපා. සත්පුරුෂ බාලයාගේ ඇඟේ වැදිලා එන හුළඟක්වත් වදින්න හොඳ නැහැ. මේ හිත හදාගන්න ඕනේ. මේ හිත අපෙත් කොහොම තමයි. මේ අපිත් මේ සුදනෝ නෙමෙයිනේ. හරිද? දැන් මම ඔය කියන කතාවක් තමයි දැන් මට මතකයි මම භාවනා කරන්න ගත්තට පස්සේ
මට මතක් වුණා මේ පොඩි කාලේ මං කරපු වැඩක්. හරිද? 6 වසරේදී විතර. මොකද්ද? මම රුපියල් 5ට මකණයක් අරගෙන මගේ යාළුවෙට 25කට වික්කා. හරිද? ඔය වින්තුල්ලා කියන්නේ මට ඒක මතක් වුණා. පින්තුල්ලා විශ්වාස කරන්න. ඒ යාළුවට කතා කරලා මම කොහිද ඉන්නේ කියලා අහලා අර රුපියල් 20 කපටිකමක් තමයි කරේ ඉතින්. මට තාම මතකයි කියපු. 5 මක්කයක් 25ට වික්ක පින්වද. ලොකු වෙලා තේරුණාම තමයි ඒ යාළුවට කතා කරලා හොයාගෙන මගේ අතින් මෙහෙම දෙයක් වුණා මම මොනවද කරන්න ඕනේ. ඒ වෙලාවේ ඒ ළමයා අසනීප වෙලා හිටියේ. ඒ ළමයාට අවශ්‍ය කරන ඔක්කොම බෙහෙත් ටික මම මගේ හිත හදාගන්න ගිහිල්ලා දුන්නා. අන්න බල වැරදීම් කාටත් වෙනවනේ. ඒත ඒ වගේ මැත්තේ වැටිලා ඉන්න නෙමෙයි ඕනේ. නිවැරදි වීම සඳහා ක්‍රමයක් අනුගමනය කරන්න. හිස ගිනිගත්තේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගෙන් තමන්ගේ හිත හදාගන්න උත්සාහ කරනවා. එතකොට තමන්ට වීරයක් තියනවාද? මේ ධර්ම මාර්ගයේ දෙන්න තමන් හොඳ පටිසෝතගාමී ප්‍රතිපදාවක ඉන්නවද නැද්ද? නිකම් පාවි ඔය උදේට නැගිටිනවා කනවා වැඩට යනවා නිදා ගන්නවා එච්චරයිද? දවසට පැයක් දෙකක්වත් භාවනා කරන්නේ නැද්ද? මේ පොඩි ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඉන්න තැනම අඩුම දැන් අපේ සෙනසුන් වල ඉන්න ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් මම කියන්නේ ඒ සෙනසුන් වලට දැන් මේක පන්සලත් එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. හරිද? මොකද විහාරස්ථානයේ හාමුදුරුවන්ගෙන් කරන වැඩෙන් 100%ක්වත් අපිට කරන්න බෑ. උන්වහන්සේලා මේ ගම් වලට වෙලා මේව බලා ගන්න නිසා තමයි අපිට පුළුවන්. අද දැන් ධම්මජීව ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ බණ ටික කියන්නේ උන්වහන්සේ මේ ධර්මශාලාව හදලා තියෙන නිසානේ පුළුවන්. ඒ වගේ අඩුම වෙලාව අරගෙන දැන් මම කියන්නේ සෙනසුනේ ස්වාමීන් වහන්සේලා අඩුම දවසට පැය 10ක්වත් භාවනා කරනවා. 6ක් 7ක් 8ක් 9ක් 10ක් අනිවාර්යෙන් භාවනා කරනවා. තමන්ගේ හිත හදාගන්න ඇරඹු වීරයකින් ඉන්නවා. පොත්පත් කියවනවා. දැන් මම හරිද? වීරය කරනවා. ඉදාම උසස් ගණේ සිල්පද වලට එළඹෙනවා. ඒවා රකින්නවා. ඒවා ඉගෙන ගන්නවා. වැරදි වෙනවා. හැබැයි හිතන්න ස්වාමීන් වහන්සේලාට අවැද්දසා ගන්නවා කියලා එකක් තියෙනවා. කියන්නේ උපසම්පදා වුණාම යම් කිසි වරදක් වුණොත් ගහක කොළයක් කැඩුනත් තව හාමුදුරු කෙනෙක් ගාවට ගිහිල්ලා ස්වාමීනි සබ්බාපත්තියෝ ආරයෝචේමි මගේ අතින් වෙච්ච සියලුම ඇවත් ඔබ වහන්සේට ආරෝචනය කරනවා. මේ මගේ අතින් මෙන්න මේ කොළයක් කැඩුනා මට මෙහෙම වුණා මම ආයි මේක කරන්නේ නැහැ. හැමදාම ඔය අපේ සෙනසුන්වල උදේ 5 මාරට කලින් නැගිටලා අරුණට කලින් දවස පටන් ගන්න කලින් 4ට 5ට ස්වාමීන් වහන්සේලා නැගිටලා එක එක්කෙනාට අවදි කරවලා නැගිටලා ඉඳගෙන නිදාගෙන ඉඳලා දවස පටන් ගන්න කලින් දවසේ සිද්ධ කරපු වැරදි ටික තවත් කෙනෙක්ට ආරෝචනය කරලා නිවැරදි වෙලා තමයි දවස පටන් ගන්නේ. ඔයගලන්ට අන්න එහෙම වීර්යවන්ත ප්‍රතිපදාවක් තියෙනවද පටිසෝතගාමී මේක ඉවර කරන්න. සචිත්ත පරියාය කුසලෝ හෝති. තමන්ගේ හිත ගැන හිත හදාගන්න ක්‍රමවේදයක ඉන්නවද? පරචිත්ත පරියාය කුසලෝ නෙමෙයි. අනුන්ගේ හිත ගැන අරයා මෙහිමයි අර කිරිසියාවන්තයි අරයා කුවකයි මෙයා මෝඩයි මෙයා කපටි. ඒත් තමන්ගේ වංචක ධර්මය. ඒත් තමන් අනුන්ගේ දේවල් හොයනවා කියන අකුසල දේ. තමන්ගේ හිත හැදිලා නම් එච්චරයිනේ පිංගුනි. දැන් මොකද කරන්න ඕනේ? හඳුරන්නේ තේරෙනවා අපිට මේක හදාගන්නත් ඕනිද නැද්ද? මේක හදාගන්න ඕනි. එකක් මේක හදාගන්න හේතුව තමයි මේ ජීවිතේම සැනසීමෙන් ඉන්න. ඒක තමයි පළවෙනි හේතුව. මේ ජීවිතේම සැනසීමෙන් ඉන්න. දෙක ප්‍රධානම දේ තමයි සංසාරෙට යනකොට අකුසල කර්ම කරලා තිබ්බොත් මොනා වෙයිද කියලා කියන්න බෑ පින්වතුනි. පින්වතුනි ඔබ හිතන්න එපා කර්මී විපාක ලේසි කියලා. ඔබ අහලා තියෙනවා කැලණි තිස්ස මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේව අර තෙල් කටාරමක දැම්මනේ නේ. මතකද විහාර මහදේවිව මූදට බිලි දෙන්නේ. කලින් තෙල් කටාරමක ඔයගොල්ලෝ දන්නවද හේතුව මොකද්ද කියලා? හේතුව තමයි මගේ පින්වතුනි. සංසාර ජීවිතයේ මේ කැලණි තිස්ස මහරහතන් වහන්සේ පෙර භවයක ගොපල්ලෙක්. එළදෙනගෙන් කිරි ටික අරගෙන කිරි ටික රත් කරනකොට මැස්සෙක් ඇවිල්ලා වැටුණා කිරි කල් දෙයකට. පළවෙනි පාර අරගෙන අයින් කරා. ආයිත් වැටුණා. ආයි අයින් කරා. තුන්වෙනි පාර ආයි වැටුණා. ඌට හොඳ නම් මට මොකෝ කියලා. එහෙම්මම තෙල් අර රත් වෙච්ච කටාරමේම දාලා මැරුවා. විපාකේ තමයි රහත් වෙලා තෙල් කටාරමක බහින්න උනා. අන්න ඒ නිසා කරන කලට පව් මිහිරිය මේසේ විඳිනකොට රහත්ද බුදුද පසේ බුදුද ඒව කතන්දර ලෞතුරු බුදුරජාණන් වහන්සේට
කර්ම විපාක ගණනාවක් විපාක භාවයට ආවා. එක වෙලාවක තමන්ගේ ඥාති දීවරයෝ බෝසතාණන් වහන්සේ මාළු මැරුවේ නැහැ. හැබැයි ගිහිල්ලා බලන් ඉන්නවා. බලන් ඉන්නකොට මාළුවෙක් ගොඩ ඇවිල්ලා දඟලන දැඟලිල්ල දැකලා කට කොනකින් හිනාවක් ගියා. හිනාව නිසා උන්වහන්සේට සුව නොවන හිසේ අමාරුවක් ඇති වුණා කියලා. බුදු වෙලත් පින්වතුනි කර්ම විපාක කියන එක ආවා. බුදු වෙලත් කර්ම විපාක සුව නොවන උන්වහන්සේ පෙර ආත්මයක මල්ලෝපර සූරේ ප්‍රතිවාදියව උස්සලා පොළවේ ගැහුවා. කොන්ද කැඩෙන්න. බුදු වෙලත් පින්වතුනි අඩුම බුදු වෙලා බණ ටික කියා ගන්න බැරි වුණා. සමහර දේශනා තියෙනවා කිය ඉඳලා සාරිපුත්ත මගේ කොන්ද රිදෙනවා සාරිපුත්ත. ඊටු ටික ඔයාට කියන්න පුළුවන්. මේ පාරමිතා පුරාගෙන ආවේ බණ කියන මිනිස්සුන්ට. බුදු වෙලා කියා ගන්න හිටපු බණ ටික කියා ගන්න කොන්ද රිදුම් දුන්නා මගේ පින්වතුනි. සාරිපුත්ත මේක ඊටු ටික කියන්නේ මගේ කොන්ද ටිකක් රිදෙනවා මම විවේක ගන්නම් කිව්වා. ඒ නිසා ලේසියෙන් ගන්න එපා මේ කර්ම විපාක කියන එක. එක්තරා රහතන් වහන්සේ නමක් උල තිබ්බා. රහතන් වහන්සේව උල තිබ්බා. උන්වහන්සේ උල උඩ රහත් උනේ. අහනවා විපාකේ මොකද්ද? විපාකේ තමයි සංසාර ජීවිතේ පොඩි කාලේ කොල්ලෙක් වෙලා ඉද්දී සෙල්ලමට මැස්සෙක්ව අරගෙන කොහොම කෝට්ටක් උඩින් උල තිබ්බා. සෙල්ලමට මැස්සව උල තිබ්බ විපාකේ උල තියන්න උනා පිටුතුනි රහත් උනා. එනිසා පොඩිවත් වරදක් හොරෙන්වත් කරන්න එපා. මොකද ඔබට ලෝකෙට වහන්න පුළුවන් වරද. ඔබට නීතියට වහන්න පුළුවන් වරද. ඔබට ලෝකෙන් පිරිසුදු කාර්යයක් වගේ ඉන්න පුළුවන්. හැබැයි ස්වභාව ධර්මයෙන් වහන්න බෑ පිටුතුනි. ස්වභාව ධර්මයෙන් නඩු වහන්නේ, ස්වභාව ධර්මයට විනිශ්චයකාරයෝ නෑ, ස්වභාව ධර්මයට ලෝයස්ලා නෑ. ස්වභාව ධර්මයේ ඔබ කරපු දේවල් වලට ඔබට දඬුවම් ලබා දෙනවා විතරයි. එනිසා ඉතාම මේ පින්වතුනි මේ කය වෙනුවෙන් මහන්සි වෙන්න එපා. අපිත් මේ කය වෙනුවෙන් මහන්සි වුණා. අපේ අම්මා මගේ කන විද්දේ මම 8 වසරේදී. මම මේ ඇහිබම්බේ ඉර දෙකක් කැපුවේ මම 9 වසරේදී. ඔව් 8 වසරේදී. අම්මගේ අයිබ්‍රෝ පැන්සල සාක්කුවේ දාගෙන තමයි ඉස්සර ඉස්කෝලේ යන්නේ. ගිහිල්ලා මේ අර ඇඳපු ඉර දෙක උඩින් අයිබ්‍රෝ මාක් එකක් දාගෙන ඉස්කෝලේ ඇතුළට යනවා. ගිහිල්ලා ආපහු වතුර ගාලා සුද්ධ කරගන්නවා. කරාබු උඩ සාක්කුවේ දාන් ගිහලා ඉස්කෝලේ ඇතුළේදී මම කරාබුව දාන්. ඔව් පින්වත්නි ඇත්ත මගේ යාළුවෝ මේ වහනවන මතක් ඇති. උන්දලා ඒකනේ ඇහුවේ ඇත්තටම උඹ මහාන වුණාද බං? මහාන වුණාට පස්සේ කෝල් කළා ඇත්තටම උඹ මහාන වුණාද බං? කියන්නේ මේව වැරදි කියලා දැනගත්තට පස්සේ දැන් නෑනේ දැන් කණේ කරාබු නෑ මේ රූපේ පෝෂණය කරලා වැඩක් නෑ. ඕගොල්ලෝ නෙමෙයි පිංගුතුනි රත්තරන් වලින් අඹපු පිළිම වගේ තිබ්බ ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ කයත් අන්තිමට දරසෑයකට දාලා ගිනි තියන්නයි උනේ. මේ කයත් එක්ක දඟලන්න එපා. මේ කය අන්තිමට ගිහිල්ලා දාන්නේ සොහනකට. මෙයත් එක්ක දඟල තව අවුරුදු කීයද ජීවත් වෙන්න තියෙන හිටියොත් ඊළඟට මොකද වෙන්නේ කියලා හොඳට හිතලා බලන්න. ඒ නිසා ලස්සන්ට ඉන්න කැමති කෙල්ලෙක් කොල්ලෙක් කණ්ණාඩියකින් මූණ බලලා මූණ හදා ගන්නවා වගේ හැම දෙනෙක්ම ලොකු කුඩා මේ පොඩි දරුවෝ ඉස්සර අපේ අම්මා තාත්තා ඉස්කෝලේකින් මකන කෑල්ලක් අරන් ආවොත් 10ක් විතර ගහලා පහුවදා ඉස්කෝලේටත් ඇවිල්ලා මකන ගිහිල්ලා දීපන් ගත් එක්කෙනාට කියනවා. අපි එහෙමයි හැදුවේ. ඉස්සර අපේ අම්මලා අපිට පැන්සල් කොටයක්වත් ඉස්කෝලෙන් ගේන්න දෙන්නේ නැහැ. ගෙනාවොත් එහෙම පහුවදාට අම්මා සාරියක් අඳන් ඉස්කෝලේට ඇවිල්ලා අපේ පුතා පැන්සලක් ගෙනල්ලා තිබ්බා කවුද අයිතිකාරයා? මෙයා මේක හොරකම් කරලා ඇවිල්ලා තින්නේ ආසාවට අපි අරයි යනවා. එක එක ඇපල් මක්ක තියෙනවා ඉස්සර. එක මකන දැක්ක ගමන් අරයි යනවා ආසාවට පොඩි කමට. හැබැයි අම්මලා පොඩි කාලේ ඉඳන් ಗುಣධර්ම gedara budun අම්මා කියලා කිව්වේ ඒකට. ඕගොල්ලෝ අද දරුවන්ට පුරුදු කරන්නේ gedara බුදු කෙනෙක් පුරුදු කරන ධර්ම නෙමෙයි. ඕගොල්ලෝ දරුවන්ටත් බොරුව පුරුදු කරනවා. පන්තිය මොකද්ද කියලා ඇහුවොත් කියන්න එපා දන්නේ නැහැ කියපන්. ඕගොල්ලෝ අද මේ දරුවන්ට පුරුදු කරන්නේ ෆෝන් අරගෙන ඉස්සරහට ගිහලා TikTok වලට නටන්නයි. කමෝට මොනේ කොහොම හරි අර මේ මොනවද අපි ඒවට කියන්නේ අර රූපවාහිනී වැඩසටහනකට දාගන්න. ලැජ්ජ නැද්ද පින්වන්දි තමන්ගේ දරුවා? ලිච්ඡවි කුමාරවරුන්ගේ තියෙනවා මේ තමන්ගේ කුලයේ ස්ත්‍රීන් රකින්න ඕනි කියලා. එහෙම රකින්න ඕනි කියලා තියෙන දහම අර එක්තරා රූපවාහිනී නාලිකාවක් 2004 දී කොයිද ගේනවා මේ නාලිකාවේ නම ඉස්සරහට දාලා දෙවණියට කුමරියෝ කියලා දාලා කෙල්ලෝ ටික ඔක්කොම අඩ නිරෝධින් ගෙනල්ලා කැමරාව ඉස්සරහට දැම්මා. එදා ඉඳන් අපේ අම්මලාගේ එකම හිණේ තමයි තමන්ගේ ළමයාව ටීවී එකේ පෙන්න ගන්න එක. ඔන්න සින්දු කියන්න පුළුවන් නම් බාගට කඩමාල්ලක් පෙරෙව්වා. ඵලයන් සින්දුවක් කියලා වරේ. ලැජ්ජ නැද්ද පින්වතුනි? ලැජ්ජ වෙන්න.
අන්තිමට මේ ළමයි තිරසනුන් වගේ හැදෙන්නේ. කිසි ಗುಣධර්මයක් නැහැ. සහෝදරියක් පේන්නේ නැහැ. නැන්ද කෙනෙක් පේන්නේ නැහැ. මාමා කෙනෙක් පේන්නේ නැහැ. මේ අගුණ ඉස්සර අපේ ගෙදරට යාචකෙක් ආවම පින්වත් අයියේ අපේ අම්මලේ යාචකයන්ව ඉන්දෝලා නාවලා සරං ෂර්ට් අන්දලා අපිට කියනවා වැඳපන්. යාචකයන්ට වැඳලා තියෙනවා අපි ගෙදරට ආපු. හාමුදුරුව කෙනෙක් දැක්කම පුතේ හාමුදුරුව වැඳපන් අපේ අම්මලා කවදාවත් කියලා දුන්නේ ඔවුන්ට වඳින්න හොඳ නැහැ. ඔවුන් මේ පන්සල් වල ඉන්නේ කකා බිබි. දැන් ඕගොල්ලෝ මොකද? ඕගොල්ලෝ ටීවී එකක් දාගෙන අර එහෙන් දෙන්නෙක් බැරියර් එකක් උඩ නැගලා දැක්කම පොඩි උන්ට ඇහෙන්නම කියන මුන්දලට සිවුරු ගලවලා දෙන්න ඕනි දෙකක්. පොඩි උන් ටික දැන් හිතන්නේ අපිව දැක්කම සිවුරු ගලවලා දෙකක් ගහන්නේ කොහොමද කියලා. ඒ ගෞරවයේ කොච්චරක්ද දන්නවද ඉස්සර පින්වත්නි අපි බස් එකකට නැග්ගාම ඉස්සරහා ෂීට් එක අපි හිතුවේ ඒක හාමුදුරුවන්ගේ ෂීට් එක කියලා. කොහොම හරි ඒක ඉඳ ගන්නවා. ඇයි? හාමුදුරුව කෙනෙක් නැග්ගාම සිවුරේ චුට්ටක් ගෑවිලා බලන්න. ඔන්න හාමුදුරුව කෙනෙක් නගිනවා සිවුර පොඩ්ඩක් හොරෙන් අත ගාලා බලනවා මොකද්ද මේක? මොකද්ද මේකේ සුවඳ? මොකද්ද මේකේ රහ? අපි එහෙම හැදුනේ. අද ඕගොල්ලෝ මව්පියන් වශයෙන් ඕගොල්ලෝ හැදෙන්නෙත් නෑ. අපේ අම්මලා අපිට මේක දුන්නා. දහම් පාසලට එව්වා, ಗುಣධර්ම පෙව්වා. අද නීති දාන්න ඕනේ දිරිදට පන්තිත යන්න එපා දහම් පාසල් එවන්න කියලා. දහම් පාසලට එවලා අභිධර්මයේ ටික පාළි ටික පොඩි කාලේ ඉඳන් අතට හුරු කරලා, ගාත ටික හුරු කරලා, හාමුදුරුවන්ට වඳින්න හුරු කරලා, දාන මාන ටික පිළිගන්වන්න පුරුදු කරලා, අපිව හදලා අන්තිමට පිඟදී තේරෙන වයසේදී හොඳ නරක තේරුම් ගද්දී ගිහි ගෙදර කෙලපිඩක් වගේ අතහැරලා දාලා පැවිද්දට එන්න පුළුවන්. මගේ අම්මයි තාත්තයි මට කරපු යුතුයකම බට දරුවෝ නෑ නමුත් මං සමාජයට කරන්නේ. හැබැයි ඔබේ අම්මයි තාත්තයි ඔබට කරපු යුතුයකම ඔබේ හිත හදාගන්න ಗುಣධර්ම වලට දීපු උපදෙස්, ගුරුවරුන්ට සලකන්න කියලා දුන්න උපදෙස්, වැඩිහිටියන්ට සලකන්න කියලා දුන්න උපදෙස් ඔබ ඔබේ දරුවන්ට කියලා දෙනවද නැද්ද කියලා බලන්න. එහෙනම් හිස ගිනි ගත්තේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගෙන් මගේ පින්වතුන්ලත් හිත හදා ගන්න ඕනි. එන්න ස්වාමීන් වහන්සේලා ගාවට මේ පන්සලේ ලොකු හාමුදුරු ගාවට යන්න ගිහිල්ලා අහන්න හාමුදුරුවනේ. දැන් ගිහිල්ලා අහන්නේ දැන් 2022 නේ. හාමුදුරනේ 2023 කටිනිය අපිට දෙන්න බෑ. ඉඳීද කියලා ෂුවරුත් නැහැ. 2025 කටිනිය අපිට දෙන්න බෑ. හාමුදුරන්ට කොහොම හරි පුණ්‍යානුමෝදනා පත්‍රය දීලා කියවනවා. වයසක අවුරුදු 95යි 98යි උපාසකම්මට අපේ අම්මට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ලැබෙයිද? ලැබෙයි. ආයි ඉපදිලා එන්න වෙනවා නිදුක් නිරෝගී චිරජීවනය. බොරු දේවල් ඉල්ලන්න එපා. ඇත්තටම මට මේක මෙයා පුණ්‍ය අනුමෝදනාවක් නෑ. හරිද? මම කැමතියි මේකට. නිදහසේ බණ ටික කියන්න පුළුවන් මට. මම කියන්නේ පුණ්‍ය අනුමෝදනා පත්‍රයක් දෙන එක නරකක් නෙමෙයි. ඒක කමක් නෑ. ඒක හොඳයි. හැබැයි ඔබ ඇවිල්ලා අහන්න හාමුදුරුවනේ. අපේ හිතේ නිතර තරහ යනවනම් ඒක පාලනය කරන්න. මොකද්ද ආඝාත විනය සූත්‍රයේ ආඝාත පටි විනය? මොනවද නවවිධ ආඝාත වස්තු කියන්නේ? මොනවද දසවිධ ආඝාත වස්තු කියන්නේ? හාමුදුරුවනේ කෙනෙක් ක්‍රෝධයක් ඇති කරගත්තොත් එයාට ලැබෙන අනිෂ්ට විපාක මොනවද? පුළුවන්ද කියන්නේ? හාමුදුරුවනේ අපේ හිතේ ලෝභය නිතර ඇති වෙන්නේ ඇයි? කොහොමද අපි ඒක පාලනය කරන්නේ? අපි කොහොමද මෛත්‍රී සහගත සිතින් ඉන්නේ? අන්න ඒ වහන්න ඇවිල්ලා. හිත හදාගෙන දරුවන්ටත් මේ දායාදේ දෙන්න. ඉතින් මම වැඩි වෙලාවක් දේශනාව සඳහා ගන්නෙ නෑ. කාලය පැයකමාරක් විතර ගිහිල්ලා තියෙන නිසා මෙපමණකින් මේ දේශනාව නවත්තනවා. මට කියන්න උවමනා වුණේ ඕගොල්ලෝ මූණු ටික හදා ගන්නවා වගේම හිත ටිකත් හදා ගන්න. ඒකත් පරචිත්ත පරියාය කුසල නෙමෙයි සචිත්ත පරියාය කුසල. සචිත්ත පරියාය සූත්‍රයේ මේක තියෙනවා. තමන්ගේ හිත দমনය කරගන්න, තමන්ගේ හිත රැකගන්න. චිත්තං ගුත්තං සුඛවහං සිත රැකගත්තොත් සැප එළඹෙනවා කියන බුද්ධ වචනය එවිට සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබේවි. තමන්ගේ හිතත් රැකගෙන සුවපත් වූ සමාජයක සුවපත්ව වාසය කරලා මෙලවත් දිනලා පරලෝක ජීවිතයත් සුවපත් කරගන්න ඔබට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ පින්කම ඇත්තටම සිද්ධ වන්නේ කලින් සිහිපත් කළා වගේ ගෞරව දවස් කීපයක් ඇතුළත මේක ලෑස්ති වෙලා විශේෂයෙන්ම විහාරස්ථානයේ විහාරාධිකාරී අපේ පූජනීය කල්යාණ මිත්‍ර නාරද ස්වාමීන් වහන්සේ, ඒ වගේම ලොකු සංඝ තව නමක් සිහිපත් කර අපේ පදුම ස්වාමීන් වහන්සේ,
ඇතුළු ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ උපකාරයෙන් උත්සාහයෙන් ඒ වගේම අද දවසේ මේ ස්ථානීයට වැඩම කරලා තියෙනවා අපගේ කල්යාණ මිත්‍ර බොහෝම ලෙන්ගතු අපි ළඟින් ඇසුරු කරන අපේ මීපේ ස්වාමීන් වහන්සේ ඥාන විමල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් මේ දේශනාව තියෙනවා කියලා දැනගෙනම ඇවිල්ලා උදව් උපකාර කරලා මේ දේශනාව සඳහා පින්වතුන්ට අනුග්‍රහය කරලා තියෙනවා. ඒ වගේම අපගේ ශිෂ්‍ය පුත්‍ර හබරාදුව විවේක වංශ පරම පූජනීය පින්වත් උතුමන් වහන්සේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පින්වත් මෑණියන් පියාණන් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. අපි ප්‍රාර්ථනා කරමු ඒ පවුලට ඒ වගේම අද දවසේ මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබට පින්වත් ස්වාමීන් වහන්සේලාට නමින් මියගිය යම්කිසි ඥාතියෙක් මේ පින් බලාගෙන ඉන්නවා නම් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගනිත්වා. පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තිය, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වගේම අද දවසේ මේ දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කර මේ දේශනාව සඳහා බොහෝම මහන්සි වෙලා කීප දිනක් ඇතුළත මේවට උදව් උපකාර කර අපේ පින්වත් මෑණියන් විවේක වංශ ස්වාමීන් වහන්සේගේ පින්වත් අම්මා. ඉතින් දැන් මේකට විතරක් නෙවෙයි මට හරි පුදුමත් හිතුණා. දැන් දවස් ගානක ඉඳන් දවස් 3ක 4ක ඉඳන් ස්වාමීන් වහන්සේලා රැසක් තරු ටික ගෙදර තියාගත්තා වගේ ගෙදර තියාගෙන උදේ ගිලන්පසකේ ඉඳන් උදේ දානකේ ඉඳන් දවල් දානකේ ඉඳන් හවස ගිලන්පසකේ ඉඳන් සැතපෙන තැන දක්වාම Tamanගේ නිවස පවා ස්වාමීන් වහන්සේලාට පූජා කරලා උන්වහන්සේලාව අම්මෙක් බලා ගන්නවා වගේ දවස් ගාණක් බලාගත්තා. ඇත්තටම මම දන්නවා ස්වාමීන් වහන්සේලා ගණනාවක් රැක බලා ගැනීම දන් දීම කොච්චර දුෂ්කර කාර්යයක්ද කියලා මේ කාලේ. හැබැයි පින්වත් අම්මා අද හවසත් මාත් එක්ක සිනහමුසු මුහුණෙන් කතා කරලා මේ දේශනාව සඳහා කටයුතු සම්පාදනය කරලා මේ රැස් කරපු කුසලය අපි ප්‍රාර්ථනා කරමු. ඒ පින්වත් මෑණියන්ටත් ඒ පින්වත් පියාණන්ටත් සහෝදරියන් දෙදෙනාටත් සහෝදරයාටත් ඒ වගේම විවේක වංශ ස්වාමීන් වහන්සේටත් විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාටත් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියෙන් නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම සීල දෙවියෝ වෙහෙර විහාර ගම්දනව වන සෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගනිත්වා, දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද පතන බෝධියකින් නිවනින් නිවේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. දේශනාව අවසන් කරන්නට. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.